समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमोक्कदं धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स कारुणिक श्रद्धाकामी पिंगतुनी අදත් අපේ පින්වත් පිරිස බුද්ධ පුතුන් Facebook පිටුව ඔස්සේ සජීවීව සහ සම්බන්ධ කරගෙන තථාගත ලෞතුරු බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දහම් කරුණක් ඔබ එක්ක සාකච්ඡා කරන්නට අප කල්පනා කළා. විශේෂයෙන්ම අද මේ ධර්මානුශාසනාව පවත්වන්නට අපට අරමුණු කීපයක් තිබෙනවා. ඒ තමයි ඇමරිකා එක්සත් ජනපදයේ උතුරු වර්ජිනියා නුවර නෝර්ත් වර්ජිනියා වල ජීවත් වෙන ප්‍රේමචන්ද්‍ර ගුණසේකර පියාණන් වහන්සේගේ ජන්මදිනය අදට යෙදිලා තිබෙන්නේ. එතුමන්ට දිගාසිරිපතන්ට නිරෝගී සුව ප්‍රාර්ථනා කරන්ට චිරජීවනය ප්‍රාර්ථනා කරන්ට එම මෞතුමිය වන ශ්‍රියානී ගුණසේකර මෞතුමිය අපෙන් ඉල්ලා සිටියා ධාම ශ්‍රද්ධාවෙන් මේ වගේ ධර්මානුශාසනාවක් සිද්ධ කරලා දෙන්නට කියලා. ඉතින් අපි තාම සතුටින් කැමැත්තෙන් මේ උතුම් පින්කම සිද්ධ කරන්නට අද යොදාගත්තේ. මොකද මගේ ජීවිතයේ මට හමු වුණු සත්පුරුෂයෝ අතර ප්‍රේමචන්ද්‍ර ගුණසේකර තාත්තා ප්‍රමුඛ ස්ථානයේ සිටින සත්පුරුෂ තාත්තා කෙනෙක්. ශ්‍රියානි ගුණසේකර අම්මා තාම සත්පුරුෂ මෞතුමියක්. අපි ඇමරිකා එක්සත් ජනපදයට වැඩම කරෝතින් වඩා හිඳුව ගන්නේ දහම් කටයුතු වල නියැලෙන්ට සියලු කටයුතු බොහෝ විට සම්පාදනය කරන්නේ ඒ දෙපළ විසින්. ඉතින් අද තාත්තගේ උපන්දිනය නිසා මේ වගේ ධර්මානුශාසනාවක් සිද්ධ කරලා එයින් අත්වෙන පින කුසලය සම්‍යක් දෘෂ්ටික දෙවියන්ට අනුමෝදන් කරලා ඔබතුමාට ආශිර්වාද කරන්නට ලැබීම ගැන සෙත්පතන්ට ලැබීම ගැන මා ඊටාම සතුටටපත් වෙනවා. ඒ වගේම මගේ මේ ආරණිකේතන භික්ෂු පුහුණු මධ්‍යස්ථානය පිහිටලා තිබෙන මුල්ලේගම කොරතොට ප්‍රදේශයේ තමයි එතුමන්ගෙත් මුල් ගම. ඒ කොරතොට ප්‍රදේශයේ මුල්ලේගම ප්‍රදේශයේ පැරණි ගම්පතියානම් ලෙස ඉඳපු රාලහාමි ලෙස කටයුතු කරපු ඒ ගුණසේකර මහත්මාණන් ඔබතුමාගේ පියාණන් වහන්සේට පින්දීමත් ආදරණීය මෑණියන් වහන්සේට පින්දීමත් මෙහිදී අපි බොහෝම සතුටින් කැමැත්තෙන් සිද්ධ කරනවා. මා දන්නවා ඔබතුමාගේ ජීවිතය ඔය තත්වයට පත් කරන්නට අප කැප වුණා අනුරාධපුරේ ජීවත් වෙච්ච පුංචි අම්මත් බාප්පත්. ඒ දෙපළ ගාව තමයි ළමා කාලයේ ඔබතුමාගේ වැඩි හරියක් ගත වුණේ. ඒ දෙපළත් දැන් මිය ගිහිල්ලා. ඒ දෙපළට පින් දෙන එකත් මේ පින්කමේදී අරමුණු බලාපොරොත්තු අතර තියෙනවා.
ඒ වගේම අපේ මෞතුමියගේ නමින් මිය ගියපු ආදරණීය අම්මා තාත්තා දෙපළම සිහි කරලා පින් දෙන්නට ඕනි. මොකද මෞතුමියගේ අම්මා මිය පරලොව ගිහිල්ලා ඒ සැමරුම් කාලය එන්නේ ජුනි මාසේ 15 වෙනිදාට. ඉතින් ඒ නිසා ඒ ආදරණීය අම්මගේ ගුණය ඒ වගේම ඊට පෙර මිය ගිය පියාණන්ගේ ගුණය සිහි කරලා ශ්‍රියාණී අම්මගේ අම්මා තාත්තා දෙන්නට පින් දෙන්නත්. දෙපාර්ශවයේම මිය ගිය සියලු ඥාති හිත මිත්‍රාදීන්ට පින් දෙන්නත් මේ පින්කමේදී අපි අපේක්ෂා කරනවා බලාපොරොත්තු වෙනවා. ඉතින් අපේ හේමචන්ද්‍ර ගුණසේකර ආදරණීය තාත්තට ආශිර්වාද කරලා දෙපාර්ශවයේම මිය ගියපු ඥාතීන්ට මව්පියවරු ඇතුළු ඥාතීන්ට සහෝදර සහෝදරියන්ට පින් දීලා අපි ටික වෙලාවක් විනාඩි 30-40ක කාලයක් දහම් කතාවක නියැලෙනවා අපේ බුද්ධ පුතුන් ශ්‍රාවක පිරිසත් සම්බන්ධ කරගෙන. ඉතින් හෙටත් විශේෂ ධර්මානුශාසනාවක් මේ වෙලාවට තිබෙනවා. අපේ කැනඩාවේ විනිපෙග් නුවර දායක පිරිසගේ ආරාධනාවෙන් ඒ පිළිබඳව කරුණු හෙට සඳහන් කරනවා. අද විශේෂ අනුශාසනාවක් ලෙස අපි ටික වෙලාවක් දීඝනිකාය සංගීත සූත්‍රය ඇසුරු කරගෙන අපේ පින්වත් පිරිසට දහම් කරුණක් කියලා දෙන්නට අපි කල්පනා කරනවා. අද කියලා දෙන්නේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කරපු අභව්‍ය කිව්වේ වෙන්න බැරි කියන එක. මොන හේතුවක් නිසාවත් සිද්ධ වෙන්න විදියක් නැති. ඒකට තමයි අභව්‍ය කියන වචනය සිංහලේ පාවිච්චි කරන්නේ. පාලියේ පාවිච්චි කරනවා අබ්බට්ඨානානි කියලා. අබ්බට්ඨානානි කියන්නේ වෙන්න බැරි කියන එක. වීමට නොහැකි. සිදු වීමට කිසිසේත්ම ඉඩක් නැති. මොන හේතුවකින්වත් කාරණාවක් හේතුවක් ප්‍රත්‍යක් යෙදෙන්නේ නැති කියන අර්ථයෙන් කියනවා අභව්‍ය නැත්නම් අබ්බට්ට නොවිය හැකි දේ කියලා. තථාගතයන් වහන්සේ දේශනා කරනවා කරුණු කීයද? කරුණු පහක්. කරුණු පහක්. මොකක්ද ඒ කරුණු පහ? අබ්බබ්බෝ ආවුසෝ කීනාසවෝ බික්ඛු සංචිච්ච පානං ජීවිතා වෝරෝපේතුං. කීනාසවෝ බික්ඛු. මොකක්ද පින්වතුනි මේ කීනාසව කියන වචනේ තේරුම? කීනාසව කියන වචනේ අර්ථය තමයි සියලුම කෙලස් නැති කළ කියන එක. ක්ෂීනාශ්‍රව ක්ෂය කරන ලද දුරු කරන ලද ආශ්‍රවයන් ඇති. දුරු කරන ලද කෙලස් සහිත. ඒක කෙලස් නැති කියන එක. සියලුම කෙලස් නැති කරපු කෙනාට කියන එක වචනයක් තමයි මොකක්ද? කීනාසව. එතකොට සංගීත සූත්‍රය දේශනා කරන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරන නිසා තමයි ආවුසෝ කියලා වචනයක් පාවිච්චි කරලා තියෙන්නේ. ආවුසෝ කියන එකේ තේරුම ඇවැත්නි. ඔය එකට ජීවත් වෙන සද්දි විහාරික එකට ජීවත් වෙන හාමුදුරුවරුන්ට තව වැඩිහිටි හෝ සමවයස් උපසම්පදා හාමුදුරු කෙනෙක් අමතන්න පුළුවන් වචනයක් තමයි ආවුසෝ කියන එක. සමවයස් හෝ ඊට වඩා තමන්ට වඩා බාල කෙනෙකුට ඇවැත්නි කියලා අමතන්න පුළුවන්. එතකොට උන්වහන්සේ තමයි භාගතුන් වහන්සේ වදාළ මේ ධර්මය මේ වෙලාවේ භික්ෂුන් වහන්සේලාට දේශනා කරා. ඉතින් එහිදී උන්වහන්සේ අවධාරණය කරනවා ඇවැත්නි මේ ක්ෂීනාශ්‍රව නැත්තම් මහරහත් ඵලයට පත්වෙච්ච භික්ෂුවක් නම් කවදාවත් කරන්නේ නැති දේවල් ටිකක් තියෙනවා. ඒ පළමු කාරණේ තමයි සිතා මතා කිසිසේත්ම ප්‍රාණියෙකුගේ ජීවිතයක් නැති කරන්නේ නැහැ. සිතා මතා ප්‍රාණියෙකුගේ ජීවිතයක් කිසිසේත්ම නැති කරන්නේ නැහැ. කවුද? උතුම් මහරහත් භික්ෂූන් වහන්සේ නම. බලන්න කොච්චර වටිනවද කියලා. ඒ ගැන්වීම අපිට. ඒකේ අදහස තමයි මහරහතන් වහන්සේ නමක්
නොවෙන මහරහතුන් වහන්සේ නමක් නොවෙන කෙනෙකුගෙන් යම්කිසි ආකාරයකට ප්‍රාණඝාත අකුසලයක් වෙන්ට ඉඩ තියනවා කියන එකනේ ඒකේ අදහස. එකකින් අදහසක් තියෙනවා එතන. මොකද අභව්‍ය කියන්නේ වෙන්නම බැරි කරුණු අතර අවධාරණය කරලා තියෙනවා කිසිම ප්‍රාණියෙකුගේ ජීවිතයක් කිසිම ප්‍රාණියෙකුගේ ඒකුවේ දිඨාවා ඒවා දිඨා හැට පේන හැට නොපෙනෙන තරම් මට්ටමේ හරි පුංචිම හෝ සතෙකුගේවත් ජීවිතයක් කිසිම සත්වයෙකුගේ ජීවිතයක් මොන හේතුවක් නිසාවත් රහතන් වහන්සේ කෙනෙක් නම් හිතලා මතලා නම් නැති කරන්නේ එක්වෙ චේතයිත්වා කම්මං කරෝති සිතින් සිතල කරන ක්‍රියාවකින් මහරහතන් වහන්සේ නමක් කවදාවක්වත් ප්‍රාණඝාත කුසලයක් කරන්නේ නැහැ. එක්වෙ එම්මේ පිට ඉන්න අපි ඕනම කෙනෙක් එවැනි අකුසලයක් කරන්න හෝ කරන්න සිතක් පහළ කරගන්න පුළුවන්. මහරහතුන් වහන්සේ කෙනෙකුට එවැනි අකුසලයක් කිරීම නෙමෙයි කරන්න සිතක්වත් පහළ වීම නම් වෙන්න බැරි දෙයක්. අභව්‍ය කරුණක් නොවිය හැකි කරුණක් කියලා තමයි තථාගතයන් වහන්සේ විසින් මෙහිදී දේශනා කරන්නේ. තථාගතයන් වහන්සේ විසින් මෙහිදී දේශනා කරන්නේ මොකක්ද? වෙන්න බැරිම දෙයක් කියලා. එය නොවිය හැකි දෙයක්. කිසිසේත්ම කියලා. එනිසා ඔබ හොඳට මේ කාරණාව අවබෝධ කරගන්නට ඕනි හොඳ බෞද්ධයෙක් විදියට. මහරහතන් වහන්සේ කෙනෙක් නම් දිවි හිමියෙන්ම උන්වහන්සේගේ මැදිහත් වීමකින් කිසිම සතෙක් ඝාතනය කරන්නේ නැහැ. කිසිම සතෙක් මරන්නේ නැහැ. දැන් බලන්න අර එක වෙලාවක චෝදනාවක් ආවනේ චක්කුපාල හාමුදුරුවන්ට. මම මේ කොරෝනා වෛරසය ආරම්භ වුණාට පස්සේදී සිද්ධ කරපු ධර්ම දේශනාවලදී චක්කුපාල හාමුදුරුවන්ගේ කතාව ඔබට කියලා දීලා තියෙනවා. දැන් චක්කුපාල හාමුදුරුවන්ගේ කතාවේදී චක්කුපාල හාමුදුරුවන්ට චෝදනාවක් එනවනේ උන්වහන්සේ අලුත් තනකොළ මත ඉන්න පුංචි ප්‍රාණීන් පාගමින් සක්මන් කරනවා කියලා. හැබැයි එතකොට උන්වහන්සේ රහතන් වහන්සේ කෙනෙක් වෙලා. හැබැයි ඒ රහත් භාවයට පත් වෙනවත් එක්කම උන්වහන්සේ අසන්ද තත්වයට පත් වුණා. එතකොට අසන්ද වෙච්ච නිසා උන්වහන්සේ ඒ පුංචි ප්‍රාණීන් පාගමින් ඇවිද්දා මිසක උන්වහන්සේ හිතල මතල ප්‍රාණියෙක් කවදාවත් පාගල මැරුවේ නැහැ. කියන්නේ රහතන් වහන්සේ කෙනෙක් බවට පත් වුණාට පස්සේ මොන හේතුවක් නිසාවත් කිසිම ප්‍රාණියෙක් පුංචි ප්‍රාණියෙක්වත් එවැනි රහතන් වහන්සේ කෙනෙක් නම් උන්වහන්සේගේ අතින් ඝාතනය වෙන්න බෑ. මොකද හේතුව? හේතුව තමයි ප්‍රාණඝාතයක් සිද්ධ වෙන්න අවශ්‍ය කරන අකුසල මූල උන්වහන්සේ සම්පූර්ණයෙන්ම දුරු කරලා. ඒකයි හේතුව. ඒක හරියටම අවබෝධ කරගන්න. ඒකයි හේතුව. කියන්නේ ප්‍රාණඝාත අකුසලයක් සිද්ධ වෙන්න හේතු වෙන දේවල් උන්වහන්සේගේ මනසින් දුරු කරලා දාලා. ලෝභය දුරු කරලා, ද්වේෂය දුරු කරලා, මෝහය දුරු කරලා. එතකොට ලෝභකමත්, ද්වේෂයත්, මෝහයත් දුරු කරාට පස්සේදී ඒ උත්තමයාගේ අතින් කවදාවත් ප්‍රාණඝාතයක් වෙන්නේ නැහැ. ඒ නිසා අපේ පින්වත් පිරිස තාම හොඳින් අවබෝධ කරගන්න ඕනේ දහම් කොටස. අභව්‍ය කරුණු අතර ප්‍රමුඛයි ප්‍රධානයි කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා. උන්වහන්සේ අපට අවධාරණය කරනවා පළවෙනිම දේ ක්ෂීණාශ්‍රව භික්ෂුවක් සතෙක් මරන්නේ නැහැ කියන එක. දෙවෙනි කාරණේ අබබ්බෝ කීනාසවෝ භික්ඛු අදින්නම් තෙය්‍ය සංඛාතං ආදීතුං
එතන අදහස් කරන්නේ කොහොමද? මොන හේතුවක් නිසාවත් රහතන් වහන්සේ නමක් නම් මොන හේතුවක් නිසාවත් රහතන් වහන්සේ නමක් නම් නොදුන්න දෙයක් සොරසිතින් ගන්නෙ නැහැ. ඒ කියන්නේ තමන්ට දීපු නැති තමන්ට පිළිගන්වපු නැති දෙයක් ගන්නෙ නැති එක්කෙනෙක් මේ ලෝක ධාතුවේ ඉන්නව නම් කිසිසේත්ම එහෙම ගන්නෙ නැති උත්තමයෙක් කියනවා නම් මොන තත්වය තුලවත් ඒ රහතන් වහන්සේ කෙනෙක්මයි. රහතන් වහන්සේ නමක් නොවන කෙනෙකු සමහර විට සොරසිතින් යමක් ගන්න පුළුවන් කියන එක එතන නොකියා කියවෙන එක්තරා අර්ථයක්. අඩුම ගත්තේ නැතත් හොර හිතක් පහළ වෙන්න හරි පුළුවන් වෙයි කියන එක. නැත්තම් සෝතාපන්න උත්තමයා ගැනත් කියන්න එපයි අබහුවයි කියලා. වෙන්නම බෑ එක කියලා. සක්‍රුදාගාමි පුද්ගලයා ගැනත් උත්තමයා ගැනත් කියන්න එපයි. හැබැයි ක්ෂීණාශ්‍රව භික්ෂුව ගැන විතරයි සංගීති සූත්‍රයේදී ඒ අවධාරණය තියෙන්නේ. කොහොඳට තේරුම් ගන්න. සංගීති සූත්‍රයේදී ක්ෂීණාශ්‍රව භික්ෂුව එහෙම නැත්නම් රහත් භික්ෂුවක් වෙතින් පමණයි නුදුන්නු දෙයක් කවදාවත් ගැනීමක් වෙන්න බෑ කියලා අවධාරණයක් තියෙනවා. එක දෙවනි කාරණාවක්, එක හරීම වටින උතුම් දෙවනි කාරණාවක්. නොදුන්න දේ ගැනීම කියන එක. ඒ කියන්නේ නොදුන්න දෙයක් ගැනීමේ සිතක් අනෙත් ඕනෑම කෙනෙකුට පහළ වෙන්න පුළුවන්. එවැනි ක්‍රියාවක් ලෞකික කෙලෙස් සහිත කෙනෙකු වෙතින් වෙන්න පුළුවන් දෙයක්. එහෙම එකක් නොවෙනව නම් නොවෙන්නේ උතුම් මහරහතුන් වහන්සේ කෙනෙකුගෙන් පමණමයි. තව මම ඒකට අදාළ කරුණු ටිකක් ඉදිරියට ඔබට පැහැදිලි කරනවා. තුන්වෙනි කාරණය තමයි අබබ්බෝ කීනාසවෝ බික්ඛු මේතුනං ධම්මං පටිසේවිතුං. අබබ්බෝ කීනාසවෝ බික්ඛු මේතුනං ධම්මං පටිසේවිතුං. ඒ කිව්වේ මෛථූන ධර්මය. මෛථූන ධර්මය කියන්නේ ලාමක හැසිරීමක් වෙච්ච ලිංගික සම්බන්ධකමක්. කායික ලිංගික ආශ්‍රයක්, මනසින් හෝ ලිංගික ආකර්ෂණයක් ඇති කර ගැනීමක්, මෛථූන සේවනයෙහි යෙදීමක්. කිසිසේත්ම වෙන්න ඉඩක් නැති කෙනෙක් ඉන්නව නම් මේ ලෝකේ ඒ මහරහතන් වහන්සේ නමක් පමණයි. ඒකයි තථාගතයන් වහන්සේ දේශනා කළේ අභබ්බෝ වෙන්නම බෑ. කිසිසේත්ම වෙන්නේ නැති එකක්. වෙන්න නොහැකිම දෙයක්. අභව්‍ය දෙයක්. කීනාසවෝ බික්ඛු ක්ෂීණාශ්‍රව භික්ෂුවක් රහත් භික්ෂුවක් මේතුනං ධම්මං පටිසේවිතුං මෛතුන ධර්මය මෙවුන් දම් සෙවීම ලාමක කාමභෝගී ආශ්‍රයක් පැතීම කියන එකට රහතන් වහන්සේ කෙනෙක් නම් යන්නේ නැහැ. ඒ නොවන කෙනෙකු එවැනි තත්වයකට යන්න හෝ එවැනි සිතක් පහළ වෙන්න හෝ ඉඩක් තියෙනවා කියන එක මෙහි අර්ථ ගැන්වෙනවා. එතකොට ඒකෙදි අපි අවබෝධ කරගන්න ඕනි කාමයෙන් ලිංගිකත්වයට අදාළ කාමයෙන් සහ මුලින්ම දුරු වෙච්ච කෙනෙක් නම් ඒ උතුම් මහරහතන් වහන්සේ නම. ක්ෂීණාශ්‍රවයන් වහන්සේ නම පමණයි. ඒ තුන්වෙනි නොවිය හැකි දේ. පළවෙනි එක කිසිම සත්වයෙක්ගේ ජීවිතයක් නැති කරන්න බෑ. ඒක වෙන්නේ නැති දෙයක්. නොදුන්නු කිසිම දෙයක් රහතුන් වහන්සේ නමක් නම් ගන්නෙ නෑ. ඒක වෙන්නම බැරි දෙයක්. රහතන් වහන්සේ නමක්. ඊළඟට තුන්වෙනි කාරණේ තමයි ලිංගික ආස්වාදයක්. කාම භෝගී බවක්. ලිංගික සේවනයක්. කාමයෙහි යෙදීමක්.
කිසිසේත්ම රහතුන් වහන්සේ විසින් මෛතුන ධර්මයේ හැසිරීමක් සිද්ධ වෙන්න බෑ. අබහුව්‍ය කරුණු අතර තථාගතයන් වහන්සේ තුන්වෙනි කරුණ ලෙස වදාළා. හතරවෙනි කරුණ. අබහබ්බෝ කීනාසවෝ බික්ඛු සම්පජාන මුසාභාසිතුං. ඒ කිව්වේ මොකක්ද? රහත් මහණතෙමේ දන මුසවා තෙපලන්නට නොහැක්කේය. එහි අර්ථය කුමක්ද? දැනුවත්ව එක්වේ චේතනාන්විතව සචේතනිකව හිතලා මතලා චේතයිත්වා සිතින් හිතලා බොරුවක් මේ ලෝකේ කියන්න කිසිසේත්ම ඉඩක් නැති කෙනෙක් ඉන්නව නම් ඒ මහරහතන් වහන්සේ කෙනෙක් විතරයි. ක්ෂීණාශ්‍රව භික්ෂුවක් නම් කවදාවත් මොන හේතුවක් නිසාවත් රහතන් වහන්සේ නමක් නම් මුසාවාදයක් දේශනා කරන්නේ නෑ. බොරුවක් නම් කියන්නේ නෑ. බොරුවක් කියන්නේ නෑ. මුසාවක් කියන්නේ නෑ. රහතන් වහන්සේ කෙනෙක්. ඒකේ අදහස මොකක්ද ඊළඟ? කෙලස් තියෙන ඕනම කෙනෙක්. කෙලස් තියෙන ඕනම කෙනෙක් බොරු කියන්න පුළුවන්. බොරු කියන්න ඉඩ තියෙනවා. මුසාවක් තෙපලන්න අවස්ථාවක් තියෙනවා. අඩුම බොරු කීමට අදාළ චේතනාවක් හරි පහළ වෙන්න පුළුවන්. ක්‍රියාවට නැංගුවේ නැතත් අර මාර්ගඵල ලබාගෙන ඉදිරියට යනකොට දැඩි ලෙස යෝනිසෝ මානසිකාරයේ දියුණු වෙන නිසා අකුසල කර්මයේ නොයෙදෙන්න පුළුවන්. යටත් පිරිසෙන් අකුසල කර්මයේ යෙදෙන්නට අවශ්‍ය කරන සිතුවිල්ල පහළ වෙන්නේවත් නැති වෙනවා. කීනාසව මහ ප්‍රාණ කයන්. නිකන් කී නෙමෙයි මහ ප්‍රාණ කයන්. කීනාසව කීන ආශ්‍රව ක්ෂය කරන ලද කෙලෙස් ක්ෂය කරන ලද ආශ්‍රව ඇති උත්තමයා මහරහත් භාවයට පත්වෙච්ච උත්තමයා කීනාසවයන් වහන්සේ කියන්නේ ඒකයි. කවදාකවත් දැනගෙන නම් බොරුවක් කියන්නේ. බොරු කියන කෙනෙක් නම් වෙන්නේ නැහැ මොන හේතුවක් නිසාවත් මහරහතුන් වහන්සේ නම. ඊළඟ කාරණය. අබබ්බෝ කීනාසවෝ භික්ඛු සන්නිධිකාරකං කාමේ පරිබුංජිතුං සේයතාපි පුබ්බේ අඝාරියක භූතෝ. එහි අදහස මොකද්ද? රහත් මහණතෙම පෙර ගිහි කාලයෙහි මෙන් රැස්කොට තබාගෙන කාම වස්තුන් පරිභෝග කරන්නට නොහැක්කේය. රහතන් වහන්සේ නමක් නම් රහතන් වහන්සේ අර රැස් කරගෙන ගොඩ ගහගෙන කාම වස්තුන් පරිභෝජනය කරන විදියක් තියෙන්න බෑ. මොන හේතුවක් නිසාවත් සාමාන්‍ය ගිහියෙකු වගේ කෙලෙස් සහිත සාමාන්‍ය පැවිද්දෙකු වගේ දේවල් රැස් කරගෙන එහි ඇලිලා ගැලිලා එය පරිභෝජනය කරමින් ඒවා රකිමින් ඒවාහි මුසපත් වෙලා ඒවා මත්තෙම යැපෙන කෙනෙක් බවට මහරහතන් වහන්සේ කෙනෙක් නම් පත් වෙන්න විදියක් නැහැ. ඒ කියන්නේ අනිත් ඕනම කෙනෙක් එහෙම වෙන්න පුළුවන්. ඒකට ඉඩ තියෙනවා. රැස් කිරීමට අවශ්‍ය කරන චෛතසික තියෙනවා. මහරහතන් වහන්සේ කෙනෙක් කවදාවත් ඒ සන්නිධිකාර පරිභෝජනය කියන එක රැස් කරගෙන ගොඩ ගහගෙන හංගගෙන එහෙම අනුභව කිරීමක් පරිභෝජනයක් එහෙම වෙන්නේ නැහැ කියලා තමයි මේ කරුණු පහේ පස්වෙනි කාරණය ලෙස අවධාරණය කරලා තියෙන්නේ. එතකොට දැන් මේ කරුණු පහත් එක්ක අපිට යම්කිසි ආකාරයකට සමස්ත විවරණයකට ගමන් කරන්න පුළුවන් මේ කරුණු පහ ඇතුළේ තියෙන සංකල්පය. ඒ කියන්නේ මෙහි කරුණු පහක් අවධාරණය කරනවා රහතුන් වහන්සේ නමක් වෙතින් කිසිසේත්ම මොන හේතුවක් නිසාවත් වෙන්න බැරි දේවල් කියලා. ප්‍රාණඝාතයක් කිරීම, සොරකමක් කිරීම, ඊළඟට මෛතුන සේවනයේ යෙදීම, බොරු කීම සහ මේ සන්නිධිකාර පරිභෝජනය මේ රැස් කරගෙන පරිභෝජනය කිරීම කියන එක.
දැන් මේ කරුණු පහම රහතන් වහන්සේ කෙනෙකු වෙතින් කවදාවත් දකින්ට ලැබෙන්නේ නැහැ කියන එකේ අදහස මොකද්ද? උන්වහන්සේගේ ගාව මේ වෙනකොට ඊට අදාළ කිසිම ක්ලේශ ධර්මයක් නැහැ කියන එක. දැන් අපි ඔය පහම කරනවා නම්, ඕකෙන් 4ක් කරනවා නම්, 3ක් හෝ 2ක් කරනවා නම්, නැත්තම් ඔයින් එකක් හරි කරනවා නම්, ඒකේ අදහස මොකක්ද? තාම තණ්හාව ඉතුරුයි. තාම ද්වේෂය ඉතුරුයි. තාම මෝහය ඉතුරුයි. අවිද්‍යාව තාම දුරු වෙලා නැහැ. එතකොට අවබෝධ කරගන්න. ඔබ තාම තෘෂ්ණාවෙන් යුක්තයි නම්, ද්වේෂයෙන් යුක්තයි නම්, මෝහයෙන් යුක්තයි නම්, ඒ කරුණු තුනෙන් යුක්ත ඔබ ගාව, මම ගාව මේ අකුසල ධර්මයන් ටිකට, මෙන්න මේ භාගවතුන් වහන්සේ වදාළ මේ හැසිරීම් ටිකට අදාළ හේතු තියෙනවා. ඒ හේතු නිසානේ කෙනෙක් ප්‍රාණඝාත කරන්නේ. ද්වේෂය තියෙන හින්දානේ, තණ්හාව තියෙන හින්දානේ කෙනෙක් තව කෙනෙක්ව මරන්නේ. කුරා කූඹියෙක් හරි මරලා දාන්නේ තරහා ගියාමනේ. කරපොත්තෙක්, නීයෙක්, පණුවෙක් හරි මරලා දාන්නේ. මදුරුවෙක් හරි තලන්නේ. එතකොට දැනුවත්ව කවුරු හරි චේතනාන්විත නැති වෙලාවක රහතන් වහන්සේගේ කෙනෙක් අතින් උනත් සතෙක් මැරෙන්න පුළුවන්. හැබැයි චේතනාවක් නැහැ. අර චකුබාල හම්දුරන්ට වෙච්ච දේ මම ඔබට කිව්වේ ඒකයි. උන්වහන්සේ ඇස් පේන්නේ නැහැ. උන්වහන්සේ පයින් ඇවිදිමින් ඉන්නවා. අලුත් තනකොළ මත ඉඳපු පොඩි කෘමීන් උන්වහන්සේට පෑගිලා මැරෙනවා. හැබැයි එතන චේතනාවක් නැහැ. එතන කිසිම ආකාරයක චෛතසිකයක් නැහැ. මේ ප්‍රාණඝාතයට අදාළ. දැන් මෙතන මේ අපරාධකාරී චෛතසිකයක් තියෙනවද කියන එකනේ බලන්නේ. ඒ ක්‍රියාවට අදාළව එයා මෙහෙවපු මොකක් හරි මනෝභාවයක් තියෙනවා. යම්කිසි දැනුවත් සවිඥානික මනසකින්ද එයා ඒ ක්‍රියාවේ නියැලිලා ඉන්නේ. ඒ අනුව තමයි බුදුදහමට අනුව කෙනෙකුට අකුසලයක් සම්පූර්ණ වෙලාද නැද්ද කියන එක තීරණය වෙන්නේ. දැන් මෛතුන සේවනයේ අකුසල කර්මයක් නෙමෙයි. ඒක මතක තියාගන්න ඕන. දැන් සාමාන්‍ය ගිහියෙකු මෛතුන සේවනයේ යෙදීම නැත්තම් කාමභෝගී ජීවිතයක්, ලිංගික සම්බන්ධකමක් පැවැත්වීම අකුසල ධර්මයක් ලෙස කියලා නෑනේ. දැන් එතන මහරහතන් වහන්සේ කෙනෙක්ගෙන් වෙන්න බැරි දෙයක්. හැබැයි මහරහතන් වහන්සේ කෙනෙක් නොවන කෙනෙක්ගෙන් කාමභෝගී ජීවිතයක් තියෙන්න පුළුවන්. ඒත් ඒක අකුසලයක් නෙමෙයි, පාපයක් නෙමෙයි. දැන් විවාහ ජීවිතය ගත කරන ඔබ කාමභෝගී ජීවිතයක් ගත කිරීම පාපයක් නෙමෙයිනේ. පාපයක් නෙමෙයි. ලිංගික සම්බන්ධකම් පැවැත්වීම පාපයක් නෙමෙයි. හැබැයි මහරහතන් වහන්සේ කෙනෙකුගෙන් එහෙම එකක් වෙන්නේ නැහැ. මහරහත් භාවයට පත් වුණා නම් ඒ ලිංගිකත්වයට අදාළ ආවේගයන් සහ මුලින්ම දුරු වෙලා. දැන් මේ කියපු කරුණු ඔක්කොම මේ පාප කර්ම නෙමෙයි, වෙන්නේ නැති ඒවා. මොකද ඒවට අදාළ චෛතසික නැහැ කියන එකයි. ඒකට අදාළ චේතනාවක් පහළ වෙන්න අවශ්‍ය මුල් නැහැ. ඒ මුල් සිඳලා අපි රැස් කරන්නේ කොතනින්ද? අරකත් ඕනි, මේකත් ඕන, මෙතෙන්ට මේක තියාගත්ත නම් හොඳයි, අතෙන්ට අරක ගෙනාව නම් හොඳයි. ඔය රැස් කිරීමට අදාළ ආවේගය අපිට තියෙන තණ්හාව තියෙන කන්නේ. ඒකට තණ්හාව නැති උත්තමයට, තණ්හාව නැති කරපු මහරහතන් වහන්සේට ඇත්ත වශයෙන්ම ඉතින් උන්වහන්සේට වළඳන්ට ආහාර ටිකක්, විලිවසා ගන්නට සිවුරක්, වැස්සට නොතැමී ඉන්න, අවුවෙන් වැස්සෙන් පින්නෙන් ගැලවිලා ඉන්න, දොරක් වහගන්න පුළුවන් මට්ටමේ සේනාසනයක්, ලෙඩට බේතක් විදියට යටත් පිරිසෙන් ගව මුත්‍රා ටිකක් තිබුණොත් ප්‍රමාණවත්. එතන රහතන් වහන්සේ කෙනෙක් ඒ සිව්පසය පරිහරණය කරන්නේ තණ්හාවකින් නෙමෙයි, යැපීම පිණිසමයි. යාපනාය, යැපීම පිණිසමයි. එතකොට ඒක ඊටාම ගැඹුරු ආධ්‍යාත්මික දියුණුවක ඵලයක්. ඒ නික්ලේශී தත්වෙටපත් වුණාම උන්වහන්සේලා සිව්පස්සේ පරිභෝජනය කරන, හැබැයි අපි පරිභෝජනය කරන අදහසින් නෙමෙයි.
අපි සිව්පසේ පරිභෝජනය කරනකොට කොච්චර දේවල් පරිභෝජනය හිතනවද? කෙට්ටු තැන් මහත් කරගන්න. මහත තැන් කෙට්ටු කරගන්න. ලපාපුව නැති කරගන්න. දීප්තිය වැඩි කරගන්න. අපිට අනිත් අයගේ ආකර්ෂණය වැඩි කරගන්න. හැමේ වේලීම අඩු කරගන්න. හැමේ තෙතමනේ රඳවා ගන්න. කොහොමනේ අපි මේ කන ඒවා අඳිනේ ඒවා ශරීරේ ගල්වන ඒවා මේ හැම එකක් ඇතුළෙම තියෙනුනේ අපේ කෙලස් ටික. ඒවා කිරීම මේ අකුසල් නෙමෙයි අපාය යන පව් කියලා බුද්ධාගමේ ඒවා කිරීම සඳහන් කළා නෑ. නමුත් ඒ ආවේග ටික තියෙනවනේ අපි ගාව කෙලස් තියෙනකම්. ඒ ආවේග ටික තියෙනවා. හැබැයි මහරහතන් වහන්සේ කෙනෙක් යමක් පිළිගන්නේ එවැනි චෛතසිකයකින් නෙමෙයි. දානයක් පිළිගන්නකොට එහෙම චෛතසිකයක් ඒ උත්තමයා ගාව එන්නේ නැහැ. ඒකයි මේ කියන්නේ. එනිසා හොඳට ඒ දහම් කොටස ඔබ තේරුම් ගන්න. දැන් තව මේ කරුණු පහ දැනගත්තම මේ හරි හොඳ දෙයක් වෙනවා. දැන් කාට හරි නිකන් හෝ තියනවා නම් අදහසක් මම රහත් වෙලා කියලා මේ කරුණු පහ තමන්ගේ ගාව තියේද කියලා නිරීක්ෂණය කරන්න පුළුවන්. තමන්ගේ ගාව මේ කරුණු පහ තියනවද කියන එක තමන්ට නිරීක්ෂණයක් කරන්න පුළුවන්. මොනවද? මොන හේතුවක් නිසාවත් ප්‍රාණඝාතයක් කරන්නේ නැද්ද තමන්? එවැනි අකුසල සිතක්වත් තමන්ට පහළ වෙන්නේ නැද්ද? මොන හේතුවක් නිසාවත් හොරකමක් කිරීමක් හෝ ඒ සිතක් පහළ වීමක් නැද්ද? මොන හේතුවක් නිසාවත් ලිංගික ආසාවක් පහළ වීමක් හෝ යෙදීමක් නැද්ද ලිංගික සම්බන්ධකමක? මොන හේතුවක් නිසාවත් බොරු කියන්න හිතක් පහළ වීමක් හෝ බොරු කීමක් ඔබගේ ගාව නැද්ද? මොන හේතුවක් නිසාවත් තෘෂ්ණාව මුල් වෙලා දේවල් රැස් කිරීමක් සන්නිධිකාර රැස් කරගෙන පරිභෝජනය කිරීමක් ඔබගේ ගාව නැද්ද? එහෙනම් ඔබ රහත් වෙනවා. ඒවා ඔබේ ජීවිත කාලයේ සිද්ධ වෙන්නෙම නැති දේවල් නම් ආයේ කිසි කලෙක ඒව සිද්ධ වෙන්න විදියක් නැති මට්ටමටම ඔබ ඇවිල්ලා නම් ඔබ ඇත්තටම රහත් වෙලා. රහතන් වහන්සේ. ගිහි වුණත් පැවිදි වුණත්. ඒ නිසා කාට හරි තමන් රහතන් වහන්සේ කෙනෙක්ද කියලා හිතෙනවා නම් මේ කරුණු ගැන ටිකක් සැලකිලිමත් වෙන්න. එතකොට තමන්ට මේ පරීක්ෂණය කරගන්න පුළුවන්. අනිත් අය රහත් වෙලාද නැද්ද කියලා නම් පරීක්ෂණ කරන්න යන්න ඕනේ නැහැ. ඒකයි ඉතින් අපිට එච්චර අදාළ කාරණයක් නෙමෙයිනේ. දැන් මම ඔයත් රහත් වෙලාද කියලා හොයාගන්න එක මට කිසිම අදාළ කරුණක් නෙමෙයි. හේතුව ඔයත් රහත් වුණාද නැද්ද කියලා හොයාගත්තට මගේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. මගේ ප්‍රශ්නේ විසඳෙන්නේ මම රහත් වුණොත් නේ. ඒ නිසා මේ අනිත් අයගේ රහත් බව නොරහත් බව ගැන හොයමින් බලමින් විවේචන කරමින් සාකච්ඡා කරමින් ඉන්නවට වඩා මම නම් මේ කරුණු ටික ඉගෙන ගන්නකොට මේ හිතුවේ මම නම් රහත් වෙලා නැහැ. මොකද මගේ ගාව මේවට අදාළ චෛතසික හරි තියෙනවා. එතකොට අපි ඒක තේරුම් ගන්න ඕනේ. කියන්නේ අපි අඳුන ගන්න ඕන මම මට නොරවටි ඉන්න මේ කරුණු පහ උදව්වක් කරනවනේ. ඔබටත් ඔබගේ ආධ්‍යාත්මික ගමන තව කොච්චර යන්න ඕනිද කියන එකට හොඳ නිර්ණායක ටිකක් මේක. තව කොච්චර පුහුණු වෙන්න තියෙනවද කියලානේ හිතෙන්නේ මේ වහනකොට. තව කොච්චර පුහුණු වෙන්න තියෙද? දැන් සමහරු මේ කරුණු දෙකක් දැන්ට රැකිලා ඇති. ඒ තුන්වෙනි කරුණට එනකොට හිතනවා නෑ ඒක නම් තාම නෑ. සමහරු කරුණු තුනක්ම රකින්න ඉන්න පුළුවන්. හතරවෙනි කරුණට එනකොට හිතනවා නෑ බොරු නම් තාම කියවෙනවා. මේක අවංකව තමන්ව පරීක්ෂණයට භාජනය කරන්න. එතකොට හරි. අනුන්ව පරීක්ෂණයට භාජනය කරන්න යන්න එපා. ඒක කිසිම තේරුමක් නැති වැඩක්. ඒක අපිට වැඩක් නෑ. අනුන් රහත්ද නොරහත්ද ඒක අපිට වැඩක් ඇති කරුණක් නෙමෙයි. අපි වන්දිනවා ඒ රහත් ගුණ වලින් අබමල් රේණුවක් හරි යම් කිසි ගිහියෙක් හෝ පැවිද්දෙක් ගාව තියෙනවා නම් ඒ උතුම් ගුණයට අපේ নমස්කාරය පූජාව වේවා කියලා අපි ගරු කරනවා වන්දනා කරනවා අපි ඒ ටික කරනවා. ඒක ගැන කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපි මතක තියාගන්න ඕනේ අපි තේරුම් ගන්න ඕනේ අපි ගාව මේව තියේද කියලා අපි හොඳ දැනුවත්කමකින් අවබෝධයකින් ඉන්න. අපි ගාව මේව තියේද ඒක ගැන තමයි මම මේ ඔබට නිරීක්ෂණය කරන්න කියන්නේ. කියන්නේ ඔබට මේ දේවල් ඔබට මම කියලා දෙන අදහස ඔබව නිරීක්ෂණය කරගන්න. මම මේවා කරුණු කියලා දෙන ගමන් මාව නිරීක්ෂණය කරගන්නවා. මට තව කොච්චර පුහුණු වෙන්න තියෙද? මට තව කොච්චර හික්මෙන්න තියෙද?
මට තව කොච්චරනම් කෙලස් දුරු කරගන්න තියෙද මේ කරුණු ටික අහුවම මට හිතුනේ එච්චරයි. මම පළවෙනිම මේ කරුණු පහ කියුවා හිතුනේ මට තව කොච්චර පුහුණු වෙන්න තියෙද කොච්චර මහන්සි වෙන්න ඕනද දැන්. මම ඔබට යෝජනා කරනවා ඔබව තේරුම් ගන්න මේවා පාවිච්චි කරන්න. අනිත් අය විවේචනය කරන්න මේවා පාවිච්චි කරන්න එපා. තේරුම් ගන්න පාවිච්චි කරන්න. මට ඇත්තටම මේ කරුණු පහ කියෙව්වට පස්සේ ඇත්තටම මේ කරුණු පහෙන්ම දුර්වල වෙච්ච අය ගැන ඇති වුණේ අනුකම්පාවක්. ඒ කියන්නේ රහත් වෙලා නැති හින්දානේ එහෙම වෙන්නේ යාගා. යා ගැහණියක් වුණත්, පිරිමියෙක් වුණත්, ගිහියෙක් වුණත්, පැවිද්දෙක් වුණත්, බුද්ධාගමේ කෙනෙක් වුණත්, අන්‍යාගමික කෙනෙක් වුණත්. ඇත්තටම මම කල්පනා කළේ ඉතින් එයා රහත් වෙලා නැති හින්දා මේ ඕන එකක් වෙන්න පුළුවන්. ප්‍රාණඝාත කෙරෙන්න පුළුවන්, හොරකම් කෙරෙන්න පුළුවන්, කාමයේ දෙන්න පුළුවන්, බොරු කිය ඉන්න පුළුවන්. ඊළඟට ගත්තාම රැස් කරගෙන ගොඩ ගහගෙන මේවා මගේ කියලා පරිභෝජනය කර ඉන්න පුළුවන්. එහෙම ඉන්න පුළුවන් ඉතින් මිනිස්සු. මොකද එහෙම ඉන්න පුළුවන් රහත් වෙලා නැති නිසා. රහත් වෙලා නැති නිසා. රහත් වුණා නම් එහෙම වෙන්නේ නැහැ. රහත් නොවිච්ච අයගෙන් තමයි මේවා වෙන්න පුළුවන්. ඉතින් අර ඒ වගේ කෙනෙක් දැක්කම මම කියන්නේ ඇත්තටම අපිට අර හිතේ අනුකම්පා කරන්න හොඳ දෙයක් නෙමෙයි. හිතේ අනුකම්පාවක් උපදව ගන්න හරිම හොඳ දෙයක්. අනේ මේ මිනිස්සයාගේ අතින් මේ දේ වෙන්නේ රහත් වෙලා නැහෙනේ. රහත් උනේ නැති වුණාම ඉතින් ඕව වෙන්න පුළුවන් නේ කියලා හිතනකොට කොච්චරනම් අනුකම්පා හිතෙනවද? එතකොට අර අපිට මිනිස්සු ලේබල් කරන්න, හංවඩු කාණ්ඩ විනාශ කරන්න හිතෙන්නේ නැතුව යනවනේ. නැත්තම් අර අපිට එනවනේ මේවා කොහොමද මෙයා මෙහෙම කරන්නේ? මෙයා මෙච්චර වයසට ගිහිල්ලා ඇයි මෙහෙම කරන්නේ? මෙයා ඇයි හමුදුරු කෙනෙක් කියලා ඉඳන් මෙහෙම කරන්නේ? ඇයි මෙයා මාව විවාහ වෙලා ඉඳගෙන මෙහෙම කරන්නේ? ඔය විදියට අපිට එනවනේ තරහවල්. ඒ ඇත්තටම අපේ ඒ තරහට උත්තරයක් හම්බෙලා තියෙනවානේ. එහෙම වෙන්නේ නැත්තම් ඒ රහතන් වහන්සේ කෙනෙක් අතින් තමයි කීයටවත් වෙන්නේ නැත්තම්. ඒ කියන්නේ ඒකේ අදහස මොකක්ද? අනිත් අයගේ ගාව වෙන්න පුළුවන්. ඔය කියන ඒවා වෙන්න පුළුවන්. වෙන්න ඉඩ තියෙන දේවල්. ඒ වෙන්න ඉඩ තියෙන දේවල් නිසා තමයි ඔන්න අපිට ගිහියන්ට සහ පැවිද්දන්ට භාග්‍යවතුන් වහන්සේ වදාලා මොකද්ද? සීල් රකින්න කියලා. සීලයක් ආරක්ෂා කරන්න. අන්න අපිව රැකෙන තැන ඒක. වෙන්න ඉඩ තියනවා කියලා වෙන්න දෙන්න කියලා නෙවෙයි කියන්නේ. මොකද්ද මේ අවධාරණය කරන කරුණ ඊළඟට? මේවා රහත් නොවිච්ච කෙනෙක්ගෙන් නම් වෙන්න බෑ. හැබැයි රහත් වෙලා නම් මේවා වෙන්න බෑ. ඒත් රහත් වෙලා නැති කෙනෙක්ගෙන් මේවා වෙන්න පුළුවන්. මේවා වෙන්න පුළුවන්. එතකොට අන්න ඒ මේ දේවල් අපි අතින්, මගේ අතින්, ඔබේ අතින් මේ ටික වෙන්න පුළුවන් නිසා තමයි අපිට බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මොකද්ද? පාණාතිපාතා වේරමණී, අදින්නා දානා වේරමණී, අබ්‍රහ්මචර්යා හෝ කාමේසු මිච්ඡාචාරා වේරමණී, මුසාවාදා වේරමණී. වලකින්න කියලා දේශනා කරන්නේ ඇයි? අපි අතින් වෙන්න ඉඩ තියෙන නිසා. එතකොට අපිට යම්කිසි ආකාරයකට අපිට යෝජනා කරනවා තථාගතයන් වහන්සේ ඔබ යම්කිසි විනයකට එන්න. ඔබගේ ගාව මේ ටික මේ දේවල් ඔබෙන් වෙන්න පුළුවන්. මේවා වුණොත් ඔබට පිරීමක් ඇති වෙනවා. ඔබට යම්කිසි ආකාරයක ඔබේ විමුක්ති ගමනට, මෙලොව සැනසෙල්ලට, පරලොව සැනසෙල්ලට ඔබට මේවයි යෙදුනොත් බාධාවක්. අන්න ඒ නිසා ඔබ මේවයේ නොයදී ඉන්න අදිෂ්ඨාන කරන්න. ඒකට කියනවා මොකද්ද? සීලය රැකීම. දැන් ගිහි ඇත්තන්ට මේ ඔක්කොම දේවල් අදාළ නැහැ. මතක තියාගන්න. දැන් කාමයේ යෙදෙන්න එපා කියලා ගිහියන්ට සීලයක් නැහැ. ගිහියන්ට තියෙන වැරදි කාමයේ යෙදෙන්න එපා. පැවිද්දන්ට තමයි කාමයේ යෙදෙන්න එපා.
මෛතුන සේවනයෙන් වළකින කියන්නේ පැවිද්දන්ට ගිහියන්ට නෙමෙයි. ඊළඟට සන්නිධිකාර පරිභෝජනය කියන්නේ රැස් කරගෙන පරිභෝජනය කිරීම කියන එක කරන්න යන්න එපා කියන්නේ පැවිද්දන්ට ගිහියන්ට නෙමෙයි. ගිහියන්ට කියන්නේ හොරකම් කරලා මංකොල්ල කාලා කපටිකම් කරලා හම්බ කරගෙන කන කෙනෙක් වෙන්න එපා. ඒ නිසා මේ ගිහියන්ට කියපු සීමාවයි පැවිද්දන්ට කියපු සීමාවයි පටල ගන්නත් එපා. සීලය අපි හරියට අවබෝධ කරගන්න. සීලය අපි හරියට අවබෝධ කරගන්න. සීලය තමයි අපි ගාව මේ අකුසල් මේ වැරදි වෙන්න ඉඩ තියෙන නිසා අපිට රැකවරණය සැලසෙන්නේ කොතනින්ද? සීලයෙන්. ඊළඟට දැන් සීලය කියන එකෙන් හැමෝටම රැකවරණයක් හම්බ වෙන්නේ හැමෝම සීලය පිළිගත්තොත්නේ. සීල් පිළිගන්නේ නැති අයත් ඉන්නවනේ. සීලය කියන එක පිළිගන්නේ බෞද්ධ ඇත්තෝ බුද්ධ ආගමේ සීලය පිළිගන්නේ. කතෝලික ඇත්තෝ කතෝලික ආගමේ සීලය. ඉස්ලාමී ඇත්තෝ ඉස්ලාම් ආගමේ සීලය. සීලය කියලා ඒ ආගම්වල පිළිගන්න එකනේ සීලය වෙන්නේ ඒ ආගම්වල. එතකොට දැන් අන්න ඒ නිසා තමයි රටක නීතියක් ඕනේ. දැන් සීලය කියන එක පුද්ගලික කාරණයක්. තමන්ගේ ආගමික මතවාදෙත් එක්ක කෙන එකක්. හැබැයි රටක නීතිය කියන එක පුද්ගලික කාරණයක් නෙමෙයි. ඒක බුද්ධ ආගමේ අයටත් කතෝලික, ඉස්ලාම්, හින්දු ඕනම සිංහල, අසිංහල ඕනම ජාතියකට පොදුයි නීතිය. ගිහි වුණත් පැවිදි වුණත් නීතියේ ඉන්න ඕන. මොකද හේතුව මේ දේවල් වෙන්න පුළුවන් මිනිස්සුන්ගෙන්. රහතන් වහන්සේලා ඉන්න සමාජයක නම් නීතිය ඕනෙත් නැහැ. රහතන් වහන්සේලා ඉන්න සමාජයකට සිල්පද ඕනෙත් නැහැනේ. ඔක්කොම රහතන් වහන්සේලානේ. එතකොට ඒ ඇත්තන්ගෙන් ඒ දේවල් වෙන්නේ නැහනේ. එතකොට සිල්පද ඕනෙත් නැහැ. විවස්ථා නීති රීති මොකක්වත් ඕනේ නැහැ. පොලිසිය ඕනෙත් නැහැ. රහතන් වහන්සේලා නම් ඉන්නේ. දැන් රහතන් වහන්සේලා නෙමෙයිනේ හැමෝම. අන්න එතෙන්දී මනුෂ්‍යයින්ට මෙලොව පිරිහීම වළක්ව ගන්න, පරලොව පිරිහීම වළක්ව ගන්න උදව් වෙනවා කුමක්ද? සීලයයි නීති රීති. සීලයයි නීති රීති උදව් වෙනවා කුමකටද? තමන්ගේ හානිය පිරිහීම වළක්ව ගන්න, තමන් නිසා අනුන්ට වෙන හානිය පිරිහීම වළක්ව ගන්න. නීතිය සහ සීලය උදව් වෙන්නේ මේ විදියට. එහින්දා එක පැත්තකින් වැරද්දක් කරන කෙනාට අනුකම්පා කරන්න මේ ධර්ම කරුණු පහ නිසා අපිට යම්කිසි උනන්දුවක් ඇති කරනවා. සමාව දීමට අදාළ උනන්දුවක් ඇති කරනවානේ. හිතනකොට මෙයා rahat වෙලා නැහැ නේ කියලා. එතකොට සමාව දෙන්න පුළුවන් නේ අපිට. සමාව දෙන්න පුළුවන්. එයාට නිවැරදි වෙන්න ඉඩ දෙන්න පුළුවන්. ඊළඟට ගත්තාම අපිට මේ ධර්ම කරුණු ටික නිසා අපි කොතනද ඉන්නේ කියලා සලකුණු කරගන්න ලැබෙනවා. මම සිතාමතා කිසිම සතෙක් නොමරන කෙනෙක් නම් මන් රහතන් වහන්සේ කෙනෙක්. ඒ මට්ටමට ඇවිල්ලා නම් සිතාමතා කිසිම නොදුන්නු දෙයක් ගන්නෙ නැති මට්ටමට ඇවිල්ලා නම් රහතන් වහන්සේ කෙනෙක්. මං කිසිසේත්ම කාමයේ දෙන්නේ නැත්තම් මම රහතන් වහන්සේ කෙනෙක්. බලන්න. අපි ගැන අපිට යම්කිසි ඇස්තමේන්තුවක් හදාගන්න මේ දහම් කරුණු ටිකේ අපිට උදව්වක් හම්බ වෙනවා. කොච්චර ලස්සනද? කොච්චර වටිනවද මේ දහම් කරුණු? ඊළඟට අපිට උනන්දුවකුත් ඇති කරනවනේ. බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා රහත් වෙලා නැති තාක්කල් තමුන්ගේ අතින් මේ වැරදි වෙන්න පුළුවන්. මේ වගේ හැසිරීමක් තමුන්ගේ අතින් වෙන්න පුළුවන් කියලා තථාගතයන් වහන්සේ දේශනා කළා තියෙනවා. එහෙනම් දැන් මම මොකද කරන්න ඕනේ? මම එහෙනම් ආයාසයෙන් වීරයෙන් මගේ සීලය ටිකක් තහවුරු කරගන්න ඕන මේ වට නොයා ඉන්න. ඊළඟට රටේ තොටේ නීතියක් රීතියක් තියෙනම් මං අන්නේමට අනුගත වෙන්න ඕන. මොකද මාව පාලනය කරන්න ලෝකය විසින් පනවපු ඒ අධිපති ධර්ම හරි වටිනවා. ඒ නීතිගරුක වීම රීතිගරුක වීම හරි වටිනවා මට කියලා. බලන්න කොච්චර ලස්සන පණිවුඩයක්ද මේ සුළු පුංචියට පෙනුණු වාක්‍ය පහ වුණාට තියෙන්නේ. ඉතින් අද මේ වටින මිල කළ නොහැකි උතුම් ධර්ම කරුණු පහ ඉගෙන ගන්න ලැබුණේ
ඇමරිකාවේ උතුරු වර්ජිනියා නුවර පදිංචිව සිටින අපේ හේමචන්ද්‍ර ගුණසේකර ආදරණීය තාත්තගේ ජන්මදිනය නිසා. ඉතින් එතුමට මා හදවතින්ම ආශිර්වාද කරනවා. මේ දහම් කතාව බොහෝ පිරිසක් ඇහුම්කන් දුන්නා. ගොඩාක් අය ලස්සන දහම් කරුණක් ඉගෙන ගත්තා. ඒ ඇත්තෝ හිත බොහෝම සතුටින් පහදවාගෙන සිටින වෙලාව ඒ ඇත්තොත් ඔබතුමාට ආශිර්වාද කරાવી. මාත් ඔබතුමාට ආශිර්වාද කරනවා. ඔබ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. මේ පින් අනුමෝදන් වන දෙවිවරු මේ පින් අත් කරගෙන දෙවියන්ගේ ආශිර්වාදය ඔබතුමාට ලැබේවා. ඔබතුමියගේ ආදරණීය ස්වාමි දියණියට දරුවන්ට ලැබේවා. ඒ අත් හැම දෙනාම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දීර්ඝායුෂ මුදා කරගනිත්වා. ඒ වගේම සියලු දෙවියන්ගේ ආශිර්වාදයෙන් චිරාත් කාලයක් එක්සත් ජනපදයේ ඔබ ජීවත් වෙන පළාත්වල මා දන්නවා මේ වසංගතේ බොහෝම වේගෙන් පැතිරෙමින් තිබෙනවා. මා නිතර කතා බහ කරද්දි දැනගන්නේ ඒ ඇතුළට වෙලාමයි ඉන්නේ කියන එක. ඊටාම දුෂ්කර කාලයක් ගත කරන ඔබ දෙපළට වගේම ඔබේ කල්යාණ මිතුරු මිතුරියන් හැම දිනාටම උතුම් තුනුරුවන්ගේ ආශිර්වාදයෙන්, දෙවියන්ගේ ආශිර්වාදයෙන් කිසිම කරදරයක් නොවේවා. ජීවිත ඔබ හැම දිනාගේම ආරක්ෂා වේවා. බුද්ධ පුතුන් Facebook පිටුවේ ශ්‍රාවක හැම දිනාටත්, ලංකාවාසී ලෝකවාසී හැම දිනාටත් මේ කුසල් අනුමෝදන් වන දෙවියන්ගේ ආශිර්වාදයෙන් යහපත වේවා. උතුම් දෙවිවරු මේ පින් අනුමෝදන් වෙලා අමා මහ නිවනම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. ඒ වගේම මා විශේෂයෙන් මුලිනුත් සිහිපත් කරන්නට යෙදුණා හේමචන්ද්‍ර ගුණසේකර ආදරණීය පියාණන්ගේ මියගිය මව්පිය දෙපළට, ඒ වගේම පුංචි අම්මට සහ බාප්පට, ඒ වගේම අපේ ශ්‍රියානි ගුණසේකර අම්මගේ ආදරණීය මව්තුමියට ජුනි මාසේ 15 වෙනිදාටයි සැමරුම් දිනයේ දෙන්නේ. ඒ ආදරණීය අම්මට, ඒ වගේම ඔබතුමියගේ ආදරණීය තාත්තට, දෙපාර්ශවයේම මිය පරලෝකීය සහෝදර සහෝදරියන්ට, ඥාතිහිත මිත්‍රාදීන්ට මේ පින් අත් වේවා. බණ අහපු ඔය ඇත්තන්ට නමින් මිය පරලෝකීයපු කවුරු හරි ඉන්නවනම් ඒ ඇත්තන්ටත් මේ පින් අත් වේවා. මේ වෛරසය, මේ වසංගතය නිසා මිය ගිය ලෝකවාසී සියලු දෙනාටත් මේ පින් අත් වේවා. සංසාර ගමනේ සත්පුරුෂයෝම ආශ්‍රයයට ලැබේවා. කල්යාණ මිත්‍රයෝම ආශ්‍රයයට ලැබේවා. උතුම් සද්ධර්මයේම අසන්නට ලැබේවා. ධර්මානුධර්ම ප්‍රතිපත්ති පුරාගෙන ඉක්මන් භවයකදී නිවන් දකින්ට ඔබේ ඥාතීන්ටද මේ පින් පාරමී ධර්ම වේවා. සාදු සාදු සාදු. අවසාන වශයෙන් අපේ හේමචන්ද්‍ර ගුණසේකර ආදරණීය තාත්තට, ශ්‍රියානි ගුණසේකර ආදරණීය අම්මටත්, ඔබ දෙපළගේ දරුවන්ටත්, ඔබගේ කල්යාණ මිත්‍ර සොයුරු සොයුරියන්ට, ඥාතිහිත මිත්‍ර ආදීන්ටත්, මේ දහම් ශ්‍රවණය කරන හැමෝටමත් මේ ආත්මය භාවයේ පුරාම නිදුක්ව ඉන්නට, නිරෝගීව ඉන්නට, සුවපත්ව ඉන්නට මේ පින් කුසල් පාරමිතා වේවා. ඒ වගේම මේ භවයේ පුරාම අපිට සත්පුරුෂයෝම මුණ ගැහෙවා, කල්යාණ මිත්‍රයෝම මුණ ගැහෙවා, සද්ධර්මයම අසන්නට ලැබේවා, ධර්මානුධර්ම ප්‍රතිපත්ති පුරා ගන්නට ලැබේවා. ඒ වගේම විශේෂයෙන් මා සඳහන් කරන්නට ඕනි 7 වෙනිදාට යෙදුණු මගේ ජන්මදිනය වෙනුවෙන් විශාල පිරිසක් සෙත් පැතුවා. ලංකාවාසී ලෝකවාසී බොහෝ ශ්‍රී ලාංකික බෞද්ධ පිරිස, අබෞද්ධ පිරිස විවිධ Facebook ගිණුම් පවත්වාගෙන යන අය මුහුණු පොතේ සටහන් දාලා අපට ආශිර්වාද කළා. ඒ සියලු දෙනාට අප පින් දෙනවා, සෙත් පතනවා. පුද්ගලිකව අපට දුරකථනයට කතා කරපු හැමෝටම අපිට කතා කරලා ස්තුති කරන්නට බැරි වුණත් SMS වල සෙත් පතපු ඇත්තන්ට පෙරලා ප්‍රතිචාර දක්වන්නට වෙලාවක් නොමැති වුණත් හැම දිනාටම මම ආශිර්වාද කරනවා. මටත්, මගේ ආදරණීය මව්පියන්ටත්, සෙත් පතපු සියලු දෙනාටත් තුනුරුවන්ගේ සරණ ලැබේවා. බොහොම පිං, බොහොම ස්තුතියි. ඔබ හැම දිනාටම උතුම් අමා මහ නිවනම අවබෝධ කරගන්නට අදත් ඇහුම්කම් දීපු දේශනාව පාරමිතාවක් වේවා. සාදු සාදු සාදු. හෙටත් බණ අහන්න මේ වෙලාවට බුද්ධ පුතුන් සමග එකතු වෙන්නට කියලා සිහිපත් කරන ගමන් අපි හැම දිනාම රැස් කරගත්තු පින් කුසල් දෙවියන්ට අනුමෝදනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ශාසනං
ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු මම් පරන්ති තී. ඔබ හැම දෙනාටම තුනුරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් යහපතක් සිතක් ශාන්තියක් උදා වේවා. සාදු සාදු සාදු.